අපි මේ පාඩමින් කතා කරන්න යන්නේ විස්ථාපන කාල ප්‍රස්ථාර ගැන. ඇත්තනම විස්ථාපන කාල ප්‍රස්ථාර සාමාන්‍ය පෙළ විෂය නිර්දේශය ගත්තහම අපිට කතා කරන්න තියෙන්නේ ඒකාකාර ප්‍රවේගයක් සහිත වස්තුවල විස්ථාපන කාල ප්‍රස්ථාරය තමයි. දැන් අපි වස්තුවක් ගත්තොත් ඒකාකාර ප්‍රවේගයක් කියලා කියන්නේ අපි හිතමු ඒ වස්තුව තප්පරයට මීටර් 5ක වේගයෙන් ගමන් කරනවා කියලා. එතකොට ඒ වගේ වස්තුවක විස්ථාපන කාල ප්‍රස්ථාරය තමයි අපිට කතා කරන්න තියෙන්නේ. නැතුව වැඩි වෙන ප්‍රවේගයෙන්. හිතන්නකො දැන් 5 ms ඍණයක තිබ්බා තව තප්පරයකින් 6 ms ඍණයක වුණා 7 ms ඍණයක 8 ms ඍණයක. ඒ වගේ ප්‍රවේගය වැඩි වෙන වස්තුවක විස්ථාපන කාල ප්‍රස්ථාරය අපි මේ අවස්ථාවේදී කතා කරන්නේ නැහැ. එතකොට ඉස්සලම ගමු විස්ථාපන කාල ප්‍රස්ථාරයක අක්ෂ කොහොමද අපි ගන්න කියලා. විස්ථාපන කාල ප්‍රස්ථාරයක අපි දක්වන්නේ කාලයට එදිරිව වස්තුවක විස්ථාපනය තමා අපි විස්ථාපන කාල ප්‍රස්ථාරයක ඇඳලා පෙන්වන්නේ. එතකොට අපි x අක්ෂයට ගන්නවා කාලය, y අක්ෂයට ගන්නවා විස්ථාපනය. මෙහෙම ගමු අපි. කාලය අපි ගමු තත්පර වලින්. කාලය තත්පර යට විස්ථාපනය. විස්ථාපනය ගමු අපි මීටර වලින්. තප්පර 0 1 2 3 4 5. විස්ථාපනය කාලය බිඳුවේදී විස්ථාපනය බිඳුව ඊට පස්සේ 2 4 6ට 10. ඔහොම යනවා කියලා අපි හිතමු. එතකොට මේ වස්තුව ඔයගලන්ට පේනවා තප්පරයකට මීටර් 2ක දුරක් තප්පරයට මීටර් 2ක විස්ථාපනයක් සිද්ධ කරනවා. එතකොට මේ වස්තුවේ විස්ථාපනය ඔයගලන්ට මේ ප්‍රස්ථාරය දැක්කහම කියන්න පුළුවන් තප්පරයට මීටර් 2යි. අපි බලමු මේ වගේ වගුවක් දුන්නහම කොහොමද විස්ථාපන කාල ප්‍රස්ථාරය අඳින්නේ කියලා. අක්ෂ නම් කරන්න අනිවාර්යෙන්. එතන x අක්ෂයේ තියෙනවා කාලය ඒකක තප්පර. මෙතන y අක්ෂයේ තියෙනවා විස්ථාපනය මීටර වලින්. ඔයගොල්ලෝ මේ xy කියන දෙක දාන්න ඕනේ නෑ. කාලය විස්ථාපනය කියන දෙක දැම්මම ඇති. මම මෙතන අර පළවෙනි ප්‍රස්ථාරයේ හින්දා xy කියන දෙකක් දැම්මා. එතකොට මූල ලක්ෂ්‍ය අනිවාර්යෙන් ලකුණු කරන්න ඕනේ. මේවට ලකුණු හම්බ වෙනවා. තත්පර තියෙනවා 1 2 3 4 5 කියලා යනවා තත්පර. විස්ථාපන අක්ෂය යනවා 2 2ට 2 4 6ට 10 කියලා තමයි මම ගත්තේ. එතකොට පළවෙනි තප්පරයේදී බිඳුවේදී බිඳුවයි, පළවෙනි තප්පරයේදී 2යි, දෙවෙනි තප්පරයේදී 4යි, තුන්වෙනි තප්පරයේදී 6යි, හතරවෙනි තප්පරයේදී 8යි, පස්වෙනි තප්පරයේදී 10යි. හරි. එතකොට ඔයගලන්ට පේනවා සරල රේඛාවක් තමයි අපිට ලැබෙන්නේ. හරි. සරල රේඛාවක් තමයි ලැබෙන්නේ. හරිද? දැන් එතකොට ඔයගොල්ලෝ ප්‍රස්ථාර ගැන කතා කරද්දී ඉගෙනගෙන ඇති අනුක්‍රමණය කියන සංකල්පය. මොකක්ද මේ අනුක්‍රමණය කියලා කියන්නේ? ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියලා කියන්නේ ප්‍රස්ථාරයේ එක කොටසක් අරගෙන ඒකේ y කණ්ඩාංක වෙනස බෙදනවා x කණ්ඩාංක වෙනසෙන්.
බෙදනවා x කණ්ඩාංක වෙනසින්. දැන් බලන්න මෙතන අපි හිතමු මම මේ පැත්තෙන් ලියන්න. තප්පර බිඳුවේ ඉඳන් තප්පර 5 දක්වා කාලය සලකමු. කාලය සලකමු. හරිද? දැන් මේකේ y කණ්ඩාංක වෙනස ගන්නවා අපි. පළවෙනි තප්පර බිඳුවේදී 0යි තප්පර 5ේදී 10යි. එතකොට මට කියන්න y කණ්ඩාංක වෙනස කියන්නේ ඇත්තරම මොකක්ද? අපි ඇත්තරම මෙතන විස්ථාපනය කොච්චර සිද්ධ වෙලා තියෙනවද කියලා එක තමයි y කණ්ඩාංක වෙනස කියන්නේ. එතකොට y කණ්ඩාංක වෙනස කියන්නේ ඇත්තරම ගත්තොත් සිදු කළ විස්ථාපනය. සිදු කළ විස්ථාපනය. එතනින් ලියන්නම් y කණ්ඩාංක වෙනස. එතකොට x කණ්ඩාංක වෙනස කියන්නේ මොකක්ද? x කණ්ඩාංක වෙනස කියන්නේ තප්පර බිඳුවේ ඉඳන් 5 දක්වා ගත වූ කාලය. ඇත්තරම ගත වූ කාලය. එතකොට සිදු කළ විස්ථාපනය ගත වූ කාලයෙන් බෙදුවම ඔයගලන්ට ලැබෙනවා ප්‍රවේගය නේද? එතකොට ප්‍රස්ථාරයේ අනුක්‍රමණයක් කියන්නේ y කණ්ඩාංක වෙනස. ප්‍රස්ථාරයේ එක කොටසක් අරගෙන අපිට දැන් තප්පර බිඳුවේ ඉඳන් තප්පර 3 දක්වා වුණත් ගන්න පුළුවන්. හැබැයි මම මේ වෙලාවේ සම්පූර්ණ ප්‍රස්ථාරයේම ගත්තා. තප්පර බිඳුවේ ඉඳන් තප්පර 5 දක්වා. එතකොට y කණ්ඩාංක වෙනස බෙදීම x කණ්ඩාංක වෙනස තමයි අනුක්‍රමණය කියලා කියන්නේ. y කණ්ඩාංක වෙනස සමාන වෙනවා සිදු කළ විස්ථාපනයට. මීටර් බිඳුවේ ඉඳන් මීටර් 10 දක්වා. x කණ්ඩාංක වෙනස සමාන වෙනවා ගත වූ කාලයට. තප්පර බිඳුවේ ඉඳන් තත්පර 5ට. එතකොට y කණ්ඩාංක බෙදීම x කණ්ඩාංක වෙනස කියන්නේ අනුක්‍රමණය. ඒකට අනුක්‍රමණය සමාන වෙනවා ප්‍රවේගයට. එතකොට ඔයගොල්ලෝ මතක තියාගන්න ඕනේ විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් ලැබෙන්නේ අපිට මොකද්ද? චලිතයේ ප්‍රවේගය. චලිතයේ ප්‍රවේගය තමයි අපිට ලැබෙන්නේ. මේක ඉතාමත් වැදගත්. විස්ථාපන කාල ප්‍රස්ථාරයක අනුක්‍රමණයෙන් අපිට ලැබෙන්නේ ප්‍රවේගය. ඇත්තරම ගත්තොත් ප්‍රස්ථාරයක අනුක්‍රමණය කියලා කියන්නේ ප්‍රස්ථාරයේ x අක්ෂයට දක්වන ආනතියට අදාළ සංකල්පයක්. ඔයගොල්ලෝ හිතන්න ආනතිය මෙහෙම වැඩි වුණා කියලා. ආනතිය වැඩි වෙද්දී අනුක්‍රමණය වැඩි වෙනවා. මොකද ඔයගලන් තේරෙන්න ඕනේ මේ ප්‍රස්ථාරයේ මෙහෙම ආනතිය වැඩි වෙලා තිබුණා නම් වස්තුව වැඩි ප්‍රවේගයක් ගන්නවා අඩු කාලයකදී. හිතන්නකෝ ප්‍රස්ථාරයේ මෙහෙම තිබ්බ කියලා. හිතන්න එතකොට තප්පර එකකදී මේ වස්තුව මීටර් 4ට වැඩි විස්ථාපනයක් කරලා තියෙනවා. ඒ කියන්නේ අඩු කාලයකදී වැඩි විස්ථාපනයක් කරනවා. ඒ කියන්නේ ප්‍රවේගය වැඩි. එතකොට ඔයගලන්ට තේරෙන්න ඕනේ අනුක්‍රමණය නැත්තම් සිම්පල් m වැඩි වෙද්දී ප්‍රවේගයත් වැඩි වෙනවා. ප්‍රවේගයත් වැඩි වෙනවා. එතකොට ඔයගලයන් ප්‍රස්ථාර කිහිපයක් දීලා හිතමු වස්තු තුනක දීලා තිනවා A B C කියන වස්තු තුනේ විස්ථාපන කාල ප්‍රස්ථාර තමයි මේ දීලා තියෙන්නේ. ඒතර ඔයගලයන් ඇහුවොත් වැඩිම ප්‍රවේගයකින් චලනය වෙන වස්තුව මොකක්ද කියලා උත්තරේ වෙන්නේ C. මොකද එයාගේ අනුක්‍රමණය වැඩි. අනුක්‍රමණය වැඩි කියන්නේ ආනතිය වැඩි x අක්ෂයට දක්වන. එතකොට එයා අඩු කාලයකදී වැඩි ප්‍රවේගයක් ලබා ගන්නවා. ඒ නිසා එයාගේ ප්‍රවේගය වැඩි.
එතකොට ඔයගොල්ලන් ඇහුවොත් අඩුම ප්‍රවේගයක් තියෙන්නේ කාටද කියලා. එතකොට ආනතිය අඩුම B වස්තුවට තමයි අඩුම ප්‍රවේගයක් තියෙන්නේ. විස්ථාපන කාල ප්‍රස්ථාර කොයි හැඩවලින් කොයි ආකාරවලින් එන්න පුළුවන්ද කියලා. දැන් බලන්න මේ වස්තුව කාලය ගත වෙනවා. කාලය ගත වෙද්දී මෙයාගේ විස්ථාපනය වෙනස් වෙලා නැහැ. දැන් හිතන්න මෙතන තියෙන්නේ 10 මීටර් කියලා. මෙයා අපි කාලය ගණන් කරන්න පටන් ගද්දී අපි සලකන ලක්ෂය Aට මීටර් 10ක් දුරින් ඉන්නවා. හරිද? මේ මීටර් 10 කියන එක වෙනස් වෙන්නේ නැහැ. එයා මේ කාලය ගත වෙනවා. එයා මීටර් 10ක් දුරින්ම ඉන්නේ. එතකොට අපිට ගන්න පුළුවන් මෙයා නිශ්චලතාවයේ ඉන්නවා කියලා. එතකොට නිශ්චලතාවයේ ඉන්න වස්තුවක ප්‍රස්ථාරය x අක්ෂයට නැත්නම් කාලයේ අක්ෂයට සමාන්තරයි. මේක කටපාඩම් කරන්න ඕනේ නෑ. මේක මතක තියාගන්න පුළුවන් හිතින් අපිට ව්‍යුත්පන්න කරගන්න පුළුවන්. මං ආයෙ කියන්නම් මේ වස්තුව කාලය ආරම්භ වෙද්දී ඉන්නේ අපි සලක බිඳුවයි මීටර් කියලා සලකන ලක්ෂයට මීටර් 10ක් දුරින්. ඒ කියන්නේ මෙතන ඉන්නේ. අපි සලකන්නේ අපි විස්ථාපනයේ මයින්න ගන්නේ කැපිටල් A ලක්ෂයේ ඉඳලා නම් එයා ඉන්නේ කැපිටල් A ලක්ෂයට මීටර් 10ක් දුරින්. හැබැයි එයාගේ කාලය ගත වුණාට එයාගේ විස්ථාපනය මීටර් 10යි. ඒ කියන්නේ එයා එතනටම වෙලා ඉන්නවා කියන එක. එතකොට මේක නිශ්චලතාවයේ ඉන්න වස්තුවක විස්ථාපන කාල ප්‍රස්ථාරය. ඊළඟට අපි ගමු මේ වස්තුව. මේක අපි කලින් කතා කරා වගේ අනුක්‍රමණය නියතයි. මේකේ ආනතිය නියතයි. කියන්නේ දැන් මෙහෙම ගමුකෝ අපි. තව ප්‍රස්ථාරයක් මෙහෙම තියනවා කියලා. මෙයාගේ ආනතිය මොකද වෙලා තින්නේ? තනි රේඛාවක් විදියට නෙමෙයි තියෙන්නේ, වෙනස් වෙලා වක්‍ර වෙලා. එහෙම නෙමෙයි තියෙන්නේ, මෙයාගේ සරල රේඛාවක් විදියට. ඒ කියන්නේ මෙයා යම් කාලයකදී යම් ඒකක කාලයකදී නැත්තම් තත්පර එකකදී යම් නිශ්චිත විස්ථාපනයක් තමා සිදු කරන්නේ. ඒ කියන්නේ මෙයාට නියත ප්‍රවේගයක් තමා තියෙන්නේ. නියත ප්‍රවේගයක් තියෙන්නේ. මේ වගේ ප්‍රස්ථාරයක මොකද වෙන්නේ? මේ වගේ ප්‍රස්ථාරයක මෙයාගේ ප්‍රවේගය ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. ප්‍රවේගය ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. ඒ කියන්නේ අනුක්‍රමණයත් වැඩි වෙනවා. ඒතකොට වැඩි වෙන ප්‍රවේගයක් තියෙන. ඒ කියන්නේ මේ ත්වරණයක් තියෙන වස්තුවක විස්ථාපන කාල ප්‍රස්ථාරය. මේ ත්වරණයක් තියෙන වස්තුවක විස්ථාපන කාල ප්‍රස්ථාරය. අනුක්‍රමණය වැඩි වෙනවා. ඒ කියන්නේ ආනතිය මෙහෙම සරල රේඛාවක් වගේ නියතව නෙමෙයි තියෙන්නේ, වක්‍රයක්. ශීඝ්‍රයෙන් ප්‍රවේගය වැඩි වෙනවා. ඊළඟට එමු අපි මේ වස්තුවට. බලන්න මේ වස්තුවේ ප්‍රස්ථාරය පටන් ගන්නේ බිඳුවෙන් නෙමෙයි. මෙයාට යම් අගයක් තියෙනවා බිඳුවේදීත්. ඒ කියන්නේ අපි හිතමු A කියන ලක්ෂයකදී අපි විස්ථාපනයේ මයින්න පටන් ගන්න කියලා. හිතමු මෙතන 5 තියෙන්නේ කියලා. මෙයා කාලය මනින්න අපි පටන් ගද්දී මෙයා අපි විස්ථාපනයේ මයින්න ලක්ෂයට මීටර් 5ක් දුරින් ඉන්නේ. මීටර් 5ක් ඈතින් තමයි මෙයා චලිතය පටන් ගන්නේ. චලිතය පටන් අරගෙන ඔයගලන්ට පේනවා මේ ප්‍රස්ථාරයේ සරල රේඛාවක්. එතකොට මීටර් 5ක් දුරින් චලිතය පටන් අරගෙන නියත ප්‍රවේගයෙන් ගමන් කරනවා. නියත ප්‍රවේගයෙන් මේ A ලක්ෂයෙන් ඈතට යනවා. මොකද එහෙම කියන්නේ විස්ථාපනය වැඩි වෙනවා කියන්නේ අපි දුරමයින බිඳුවයි මීටර් කියලා සලකන ලක්ෂයෙන් ඈතට යනවා කියන එක. හරි. දැන් මේ වස්තුව බලන්න. මෙයාට තප්පර බිඳුවේදී යම් අගයක් තියෙනවා. අපි හිතමු මීටර් 20යි කියලා. මීටර් 20 කියන එක මෙයා කාලය ගත වෙද්දී 20 අඩු වෙනවා. ටික අඩු වෙලා යම් කාලයකදී විස්ථාපනයේ බිඳුව වෙනවා. ඒ කියන්නේ මේක අපි ගමු A ලක්ෂය කියලා. මෙතන ඉඳන් තමයි අපි විස්ථාපනයේම ඉන්නේ. කාලයේ ආරම්භයේදී මේ වස්තුව ඉන්නවා මීටර් 20ක් දුරින්. දුරින් ඉඳලා මේ විස්ථාපනයේ මීටර් 20ක විස්ථාපනයකින් ඉන්නවා. මීටර් 20ක් ඈතින් ඉන්නවා. මීටර් 20ක ඉඳන් කාලය ගත වෙද්දී මොකද වෙන්නේ? මෙයා ළඟට එනවා. මේක එතකොට ඈතට යන වස්තුවක විස්ථාපන කාල ප්‍රස්ථාරය නෙමෙයි, ළඟට එන. ඈත ඉඳලා ළඟට එන වස්තුවක විස්ථාපන කාල ප්‍රස්ථාරය. ඊළඟට අපි මේ වස්තුව ගමු. බලන්න මේ වස්තුවේත් මේ ප්‍රස්ථාරය වගේම නියත විස්ථාපනයක් තියෙනවා යම් කාලයක් ගත වෙනකම්. මෙයා එතකොට ඉස්සෙල්ලම ඉන්නේ නියත විස්ථාපනයක. ඒ කියන්නේ නිශ්චලතාවයේ ඉන්නේ. නිශ්චලතාවයේ ඉඳලා
මෙන්න මේ කාලය පැන්න ගමන් මෙන්න මේ වෙලාව පැන්න ගමන් මෙයාට සරල රේඛාවක් තියෙන. සරල රේඛාවක් කියන්නේ නියත ප්‍රවේගයක්. මෙයා නියත ප්‍රවේගයකින් ගමන් කරනවා. මේ මෙතනට වෙනකම් මේ කාලයට වෙනකම් නිශ්චලතාවයේ ඉඳලා එකපාරට නියත ප්‍රවේගයෙන් චලනය වෙන්න පටන් ගන්නවා. හරි. අපි දැන් ගැටලුවකට එමු. බලන්න ප්‍රස්ථාරයක් දීලා තියෙනවා, කාලය දීලා තියෙනවා, විස්ථාපනය දීලා තියෙනවා. කාලය තත්පර, විස්ථාපනය මීටර්, 0 1 2 3 4 5 කියලා යනවා කාලය. කාලය යද්දි බලන්න විස්ථාපනයේ බිඳුවෙන් පටන් ගන්න මෙයා චලිතය තප්පර එකක් යද්දි මීටර් 6ක් ගිහිල්ලා තියෙනවා. දෙවෙනි තප්පරෙත් මීටර් 6මයි 8 10 12. අපි දැන් බලමු මේ ප්‍රස්ථාරය කොහොමද එන්නේ කියලා ප්‍රස්ථාරය ඇඳලම. එතන විස්ථාපනය එනවා මීටර් වලින්, කාලය එනවා තප්පර වලින්. බලන්න මෙතන බිඳුව තප්පර 5 වෙනකන් තියෙනවා. 1 2 3 4 5. විස්ථාපනයේ තියෙනවා මීටර අපි දෙකෙන් දෙකට අඳිමු. 4 6 8 10 එතන 12. හරි. එතකොට තප්පර බිඳුවේදී බිඳුවයි පළවෙනි මීටරේදී යනවා මීටර් පළවෙනි තප්පරේදී මීටර් 6ක් ගිහිල්ලා දෙවෙනි තප්පරේත් මීටර් 6මයි. ඊට පස්සේ තප්පර 8යි ඒදී 10යි තප්පර 4ේදී 10යි තප්පර 5ේදී 12යි. ප්‍රස්ථාරය අපි අඳිමු දැන්. ඔහොම ප්‍රස්ථාරයක් තමයි අපිට ලැබෙන්නේ. හරි. දැන් බලන්න විස්ථාපනයේ බිඳුවෙන් වස්තුව චලිතය ආරම්භ කරලා පළවෙනි තප්පරේදී මීටර් 6ක් ගිහිල්ලා තියෙනවා. ඒක ගිහිල්ලා තියෙන්නේ කොහොම චලිතයකින්ද? අපිට සලකන්න වෙනවා සරල රේඛීය චලිත නියත ප්‍රවේගයකින් ගිය විදිහට තමයි සලකන්න වෙන්නේ. ඒ කියන්නේ සරල රේඛාවකින් තමයි ඇඳලා තියෙන්නේ අපි. ඊට පස්සේ දෙවෙනි තප්පරේදීත් මෙයා තප්පර 6යි මීටර් 6 දුරින් තමයි ඉන්නේ. ඒ කියන්නේ මේ තප්පරය ඇතුලේ මෙයාගේ විස්ථාපනය මීටර් 6යි. ඒ කියන්නේ මෙයා අපි දුර මනින්න පටන් ගන්න විස්ථාපනය මනින්න පටන් ගන්න ලක්ෂයේ ඉඳන් මීටර් 6ක් දුරින් තමයි ඉන්නේ පළවෙනි තප්පරෙත් දෙවෙනි තප්පරෙත්. ඒ කියන්නේ මෙයා නිශ්චලතාවයේ තමයි ඉඳලා තියෙන්නේ මේ තප්පර එක ඇතුළත නිශ්චලව. ඊට පස්සේ බලන්න තප්පර දෙකක් ගත වුණාට පස්සේ මෙයා 6 8 10 12 විදිහට විස්ථාපනය වෙලා තියෙනවා. ඒ කියන්නේ හැම තප්පරයකදීම මීටර් 2 බැගින් විස්ථාපනය වෙලා තියෙනවා. ඒ කියන්නේ මේ කොටසේදී නියත ප්‍රවේගයකින් තමයි චලනය වෙලා තියෙන්නේ. එතකොට අපි ඇහුවොත් ඔයගලන්ගෙන් තප්පර 2 ඉඳන් 5 දක්වා චලිතය විස්තර කරන්න කියලා ඔයගලන්ට කියන්න පුළුවන් මේ වස්තුව නියත ප්‍රවේගයකින් තමයි චලනය වෙලා තියෙන්නේ. ඔයගලගෙන් ඇහුවොත් ප්‍රවේගය ගණනය කරන්න කියලා කොහොමද ප්‍රවේගය ගණනය කරන්නේ? ප්‍රවේගය සමානයි y කණ්ඩාංක වෙනස එදීම x කණ්ඩාංක වෙනස. එතකොට තප්පර 2 ඉඳන් 5 දක්වා චලිතය ගැන තමයි ඇහුවේ. ඒ චලිතයේදී බලන්න විස්ථාපන වෙනස නැත්නම් y කණ්ඩාංක වෙනස. y කණ්ඩාංක වෙනසක් ගන්නෙ කොහොමද? අවසානකේ මුල් එක අඩු කරලා. මම කලිනුත් කියලා තියෙනවා. එතකොට අවසානික තප්පර අවසානික මීටර් 12 ආරම්භකගේ මීටර් 6. එතකොට 12යි මීටර් අඩු කිරීම 6යි මීටර්. බලන්න x කණ්ඩාංක වෙනස දැන්. තප්පර 2 ඉඳන් තප්පර 5 දක්වා. එතකොට අවසාන අගේ තප්පර 5 අඩු කරන්න තප්පර 2. තත්පර සුළු කරන්න 12න් 6ක් අඩු වුණාම 6යි මීටර් 5න් 2ක් අඩු වුණාම 3යි තත්පර 2යි ms ඍණ 1 කියලා එනවා. එතකොට තත්පර 2 ඉඳන් තත්පර 5 දක්වා මෙයාගේ ප්‍රවේගය නියත ප්‍රවේගයක්.
ඒකේ අගය තත්පරයට මීටර් 2යි. හරි. අපි දැන් කතා කරමු ප්‍රවේග කාල ප්‍රස්ථාර ගැන. මොකක්ද ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් කියලා කියන්නේ? ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් කියලා කියන්නේ කාලයට එදිරිව වස්තුවක ප්‍රවේගය දැක්වෙන ප්‍රස්ථාරයකට තමයි අපි ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් කියලා කියන්නේ. එතකොට ප්‍රවේග කාල ප්‍රස්ථාරයක x අක්ෂයේ දැක්වෙන්නේ කාලය සුපුරුදු පරිදි, y අක්ෂයේ වස්තුවේ ප්‍රවේගය දැක්වෙනවා කාලයට එදිරිව. සම්මත ඒකක තප්පර ප්‍රවේගය සඳහා ms ඍණ 1. හරි. අපි උදාහරණයක් ගමු. කාලය විස්ථා ප්‍රවේගය. ms ඍණ 1 මේකේ තත්පර. හතර වශයෙන් කාලය ගත වෙනවා. එතකොට අපි හිතමු මේ වස්තුවේ ප්‍රවේගය බිඳුවෙන් පටන් අරගෙන 2 4 6 8 වශයෙන් වැඩි වෙනවා. එතකොට ප්‍රස්ථාරය ඇඳලා බලමු. කාලය එනවා x අක්ෂයට, කාලය තත්පර වලින්, ප්‍රවේගය ලැබෙනවා y අක්ෂයට ms ඍණ 1. මූල අක්ෂයේ බිඳුව ලියන්න අනිවාර්යයි. කාලය ගමු මේ පැත්තට 1 2 3 4 අපි තත්පර 5කුත් දාමු. 5 1 2 3 4 5. එතකොට ප්‍රවේගය තියෙනවා 2 4 6 8 10. එතකොට තත්පර 1 දී 2යි, 2 දී 4යි, 3 දී 6යි, 4 දී 8යි, 5 දී 10යි. ඒ විදිහට තමයි ප්‍රස්ථාරය තියෙන්නේ. ඒ සරල රේඛීය ප්‍රස්ථාරයක් තමයි අපිට ලැබෙන්නේ. ඒතර ඔයගලන්ට කියන්න පුළුවන් මේ කාලයට සාපේක්ෂව වස්තුවේ ප්‍රවේගය වැඩි වෙලා තියෙනවා. ප්‍රවේගය වැඩි වෙනවා කියන්නේ ඇත්තටම මේ ප්‍රස්ථාරයෙන් පෙන්වන්නේ නැත්නම් මේ වස්තුවේ චලිතය කොහොම එකක්ද? ඇත්තටම ගත්තොත් ත්වරණයක්. ධන ත්වරණයක්. එතකොට අපි මේ උදාහරණයකට ගත්ත වස්තුව ත්වරණයකින් තමයි චලනය වෙන්නේ. අපි තව අවස්ථාවක් අරගෙන බලමු. මම ඒකටත් වගුවක්ම ගන්නම්. කාලය තත්පර ආය අපිට ලැබෙනවා ප්‍රවේගය. ප්‍රවේගය ලැබෙන්නේ ms ඍණ 1 වලින්. දෙක 3 4 කාලය ගත වෙනවා මෙහෙම. ප්‍රවේගය අපි හිතමු 2යි 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 කියන. හරි. ප්‍රස්ථාරය ඇඳිමු අපි. ප්‍රවේගය ms ඍණ 1 වලින් කාලය තත්පර වලින් තත්පර 5ක් තියෙනවා. පළවෙනි තත්පරයේදී ප්‍රවේගය 2යි ms ඍණ 1, 3 දී 2, 4 දී 2, 5 දී 2. ඔහොම ප්‍රස්ථාරයක් තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ x අක්ෂයට සමාන්තර සරල රේඛාවක් තමයි ලැබෙන්නේ. ඒ කියන්නේ මේ වස්තුවේ ප්‍රවේගය වෙනස් වෙලා නැහැනේ.
නියත ප්‍රවේගයකින් තමයි චලනය වෙලා තියෙන්නේ. එතකොට නියත ප්‍රවේගයකින් චලනය වෙන වස්තුවක ප්‍රස්ථාරය එන්නේ x අක්ෂයට සමාන්තර විදිහට. හරි. අපි දැන් එමු ප්‍රවේගකාල ප්‍රස්ථාර යටතෙම ප්‍රවේගකාල ප්‍රස්ථාරයක ප්‍රස්ථාරයට යටින් ඇති වර්ගඵලය කියන කොටසට. මෙහෙම හිතන්නකෝ. මෙහෙම ප්‍රවේගකාල ප්‍රස්ථාරයක් තියෙනවා කියලා. ප්‍රවේගය මේ පැත්තේ තියෙනවා කාලය. එතන මේ වස්තුව නියත ප්‍රවේගයෙන් ගමන් කරනවා. ඔය කියන්නේ මෙන්න මෙහෙම කතන්දරයක්. ප්‍රවේගකාල ප්‍රස්ථාරයක ප්‍රස්ථාරයට යටින් ඇති වර්ගඵලය. මේ තියෙන ප්‍රස්ථාරය ඒකට යටින් තියෙන වර්ගඵලය. හරිද? දැන් බලන්න මේකේ වර්ගඵලය කියලා අපි ගන්නෙ මොකක්ද? මෙතන තියෙනවා ඇත්තරම ගත්තොත් මේ දිග කියන්නේ ප්‍රවේගය. හිතන්නකෝ දැන් මෙතන 4 තිබ්බා කියලා. එතකොට 4යි ms ඍණයක ප්‍රවේගයෙන් නම් මේ වස්තුව චලනය වෙන්නේ. මෙතන ඉඳන් මෙතනට තියෙන දිග කියන්නේ ප්‍රවේගය. වස්තුවේ ප්‍රවේගය. එතකොට ප්‍රවේගය. එතකොට මේක අපි පළල විදිහට ගත්තා, මේක අපි දිග විදිහට ගමු. එතකොට ඒ ප්‍රවේගයෙන් චලනය වෙච්ච කාලය නේද මේ ඒරියා එක ගත්තාම මේකේ දිග වෙන්නේ. ඔව්. ප්‍රවේගය ගුණ කිරීම කාලය. ආයෙ මම තව පැහැදිලි කරන්නම්. දැන් මේ ප්‍රස්ථාරයට යටින් තියෙන කොටස ඍජු කෝණාශ්‍රයක්නේ. ඒ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය තමයි අපිට හොයන්න වෙන්නේ. ප්‍රස්ථාරයට යටින් ඇති වර්ගඵලය කියන්නේ මේ ඍජු කෝණාශ්‍රයේ වර්ගඵලය. ඍජු කෝණාශ්‍රයක වර්ගඵලය හොයන්න දිග පළලෙන් වැඩි කරන්න වෙනවා. ඒතකොට මම පළල ගත්තා මේ දිග ගත්තා මේ දිග. එතකොට මේ කොටස කියන්නේ ඇත්තටම ගත්තොත් ප්‍රවේගය. වස්තුව චලනය වෙන ප්‍රවේගය. එතකොට මේ කොටස කියන්නේ ඒ ප්‍රවේගයෙන් චලනය වෙච්ච කාලය. ආයේ ඔයගොල්ලෝ පොඩ ඔළුවට ගන්න ප්‍රවේගය සමීකරණය. ප්‍රවේගය සමානයි විස්ථාපනය වස්තුව සිදු කරපු විස්ථාපනය බෙදීම කාලය. මේකේ කාලය මේ පැත්තට එවන්න. එතකොට එනවා දෙපාරකට ලියන කාලය බෙදීමක් විදිහට තියෙන්නේ මේ පැත්තට එද්දි ಗುಣ කිරීමක් වෙනවා. ප්‍රවේගය ಗುಣ කිරීම කාලය මේ පැත්තේ ඉතුරු වෙනවා විස්ථාපනය. බලන්න මේකම නේද මෙතන ඇවිල්ලා තියෙන්නේ. ප්‍රවේගය ගුණ කිරීම කාලය සමාන වෙනවා විස්ථාපනයට. එතකොට මේ අපි ගත්තේ ප්‍රස්ථාරයට යටින් ඇති වර්ගඵලය. ඒට යටින් ඇති වර්ගඵලය. ප්‍රස්ථාරයට යටින් ඇති වර්ගඵලය සමාන වෙනවා ප්‍රවේගය ගුණ කිරීම කාලයට. ප්‍රවේගය ගුණ කිරීම කාලය කියන්නේ වස්තුව සිදු කරපු විස්ථාපනය. එතකොට ඔයගලන්ට පැහැදිලි වෙන්න ඕනේ ප්‍රවේග කාල ප්‍රස්ථාරයක ප්‍රස්ථාරයට යටින් ඇති වර්ගඵලයෙන් ලැබෙන්නේ මොකක්ද? වස්තුව සිදු කරපු විස්ථාපනය. හරි. එතකොට ඔයගලන්ට ගානකදී ප්‍රස්ථාරයක් දීලා මෙන්න මේ වර්ගඵල කතන්දරේ කියන්නේ නැතුව කෙලින්ම අහන්න පුළුවන් ප්‍රවේග කාල ප්‍රස්ථාරයක් දීලා මේ වස්තුව සිදු කරපු විස්ථාපනය කොච්චරද? එතකොට ඔයගොල්ලෝ හොයන්නේ කොහමද? ඒ වස්තුවේ ප්‍රස්ථාරයට යටින් තියෙන මුළු වර්ගඵලය හොයාගත්තොත් ඔයගලන්ට පුළුවන් වස්තුව සිදු කරපු විස්ථාපනය ගණනය කරගන්න. එතකොට මේකට මේ ප්‍රස්ථාරයට යටින් තියෙන කොටසේ හැඩය වැදගත් වෙනවා. මේක ඍජු කෝණාශ්‍රයක් වෙන්න පුළුවන්, ත්‍රිකෝණයක් වෙන්න පුළුවන්, ත්‍රැපීසියමක් වෙන්න පුළුවන්. එතකොට ඕගලන්ට පුළුවන් වෙන්න ඕනේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයාගන්න, ත්‍රැපීසියමක වර්ගඵලය හොයාගන්න. ඍජු කෝණාශ්‍රයක් આવොත් එහෙමයි, ඝන සමචතුරාශ්‍රයක් આવොත් එහෙමයි, ඍජු කෝණාශ්‍රයක් આવොත් එහෙමයි. එතකොට ගණිතයේදී ඔයගොල්ලෝ පාවිච්චි කරන මේ ත්‍රිකෝණයක වර්ගඵලය හොයන හැටි, ත්‍රැපීසියමක වර්ගඵලය හොයන හැටි ඒ ඔක්කොම
මේ විද්‍යාව මේ කොටසෙදි වැදගත් වෙනවා.